සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි සාදු 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 පින්වත්නි අපි හැම දෙනාට දඹදිව සිට ඒ ගෞතම බුදු සසුන හද මණ්ඩලෙහි දරාගෙන මේ ලංකාද්වීපයට පැමිණිලා ඒ උතුම් බුදු සසුන දායාද කළ අපගේ පරම පූජනීය වූ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේට නමස්කාර වේවා සාදු 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 ඒ වගේම මිහිඳු මහරහතන් වහන්සේ අපට දායාද කළ මේ උතුම් ධර්මය අපිට මේ යුගයේ ඊටාම සරල භාෂාවෙන් කියලා දෙමින් ධර්මයේ හැසිරෙන්න අනුකම්පාවෙන් උපකාර කරන අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර වූ පින්වත් ලොකු ස්වාමින් වහන්සේටත් අපගේ නමස්කාරය වේවා සාදු 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 සදහවත් පින්වත්නි අද දවසේත් ඔබ සූදානම් වන්නේ අයං වස්සාන කාලෝ සදහම් දේශනාව ශ්‍රවණය කරන්න. පින්වත්නි මේ උතුම් ධර්ම දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ අගෝස්තු මාස 31 වන දිනට 69 වන ජන්මදිනයේ යෙදුන කේ.එච්.ඒ. ජයසිංහ පියාණන්ට සෙත් පැතීම පිණිස පින්වත් අමිල මහතා මදුසානී මෑණියන් ඩියානා සහ දහම්දී යන පවුලේ සියලු දෙනා විසින්. ඉතින් පින්වත්නි අද දවසේ උපන් දිනේ ඉදිලා තියෙන තමන්ගේ පියාණන්ට පින් අනුමෝදන් කරන්න ඒ දරුවන් ඒ වගේ මේ බිරිඳ ඇතුළු ඒ පින්වත් හැම දෙනා සූදානම් වන්නේ. ඉතින් පින්වත්නි අපේ ජීවිතවලට මේ අහන්න ලැබෙන ධර්මයේ ගොඩාක් පින්වත්නි යහපත උදා කරලා දෙනවා. මේ කියන්නේ දැන් අපි සාමාන්‍ය ලෝකයේ පින්වත්නි ජීවත් වෙද්දී දැන් එක එක්කෙනෙක් එක වයස් මට්ටම් වල මේ ධර්මය අහන්න ලැබෙනකොට ඉන්නේ. ඒතර එයාගේ ජීවිතය අපි හිතමු අවුරුදු 50ක් 60ක් ගිහිල්ලා කියලා. ඒතර එයා අවුරුදු 50 60ම සමායට බුද්ධ දේශනාවක් අහලා නැත්නම් අහලා තියෙන්නේම මේ ලෝකේ සාමාන්‍ය මිනිසුන්ගේ කතා බහ. කොච්චර උගත් කෙනෙක් වුණත් සාමාන්‍ය මේ ලෝකේ ඒ අවිද්‍යාවෙන් යුක්තව තමයි කටයුතු කරන්නේ. ඒ නිසා ඒ අහන දේවල් කොච්චර අපි ජීවිතයේ අවුරුදු ගණන් ඇහුවත් අපේ ජීවිතේ පින්වත්නි අර්ථයක් යහපතක් උදා කරගන්න බෑ. බුදුරජාණන් වහන්සේ වදාලා සහස්සම්පිච්චේ වාචා අනත්ත පද සංහිතා. ඒ කියන්නේ මේ ජීවිතේ යහපත ඇති කරලා දෙන්නේ නැති වචන 1000ක් ඇහුවත් වැඩක් නැහැ කිව්වා. නමුත් යම් කිසි වචනයක් බුදුරජාණන් වහන්සේ වදාලා ඒකං අත්ත පදං සෙය්‍යෝ යං සුත්තා උපසම්මති. නමුත් යම් එක වචනයක් අහලා ජීවිතේ යහපත ඇති කරලා දෙනවද? ආන් ඒ වචනේ තමයි කියනවා ගොඩාක්ම ශ්‍රේෂ්ඨ උතුම් වන්නේ. ඒතර බලන්නේ නම් අර තමන්ගේ ජීවිතේට යහපතක් අර්ථයක් ලබා දෙන්න සමත් නැති වචන 1000ක් ඇහුවත් ඇති වැඩක් නැහැ. නමුත් ජීවිතේ යහපත ඇති කරන එක වචනේ වටිනවා කියනකට 18ට වඩා. ඒ නිසා අපේ ජීවිතේ පින්වත්නි අපි ගොඩාක් මේ වචන අහලා තියෙන මිනිසුන්ගේ. නමුත් ඒ වචන වලින් අපේ ජීවිතය ඇත්තටම යහපතක් සිදු වෙලා නැහැ. මේ දක්වා අපිට ඒක හොඳට පැහැදිලිව තේරෙනවා. නමුත් මේ බුදුරජාණන් වහන්සේගේ
මේ ධර්මය අහන්න ගත්තට පස්සේ තමයි අපේ ජීවිතයේ යහපත ඇති කරගන්න ඕන විදිහ අපි ඉගෙන ගන්න. මේ යහපත කුමක්ද කියලා දැනගන්න. ඒ නිසා මේ බුදුරජාණන් වහන්සේගේ මේ බණපද මේ වචනයක් අහන එකත් පින්වත්නි අපි මේ ජීවිත කාලෙම අහපු දේවල් වලට වඩා වටිනවා. ඉතින් ඒක වටිනවා කියලා තේරුම් ගන්නත් කෙනෙකුට නුවණක් තියෙන්න ඕනේ. නැත්තම් මේ හිස් ලෝකෙට මුලාවෙන් ගත කරන නුවණ නැති මිනිසයාට මේ හිස් ලෝකේ කතා බහම තමයි යට වටින්නේ. හිස් කතාමයි. මේ ලෝකේ තියෙන්නේ මොනවද? එතකොට බොරු, කේලම්, හිස් වචන, පරුස වචන ඔවටයි තියෙව තමයි තියෙන්නේ. ඒ වගේ අර්ථයක් වෙන්නේ. නමුත් බුදු කෙනෙක්ගේ වචන එහෙම නෙවෙයි. බුදු කෙනෙක්ගේ වචන බොරු නැති, කේලම් නැති, හිස් වචන නැති, පරුස වචන නැති, ඊටා පිරිසිදු සත්‍ය තියෙන්නේ. මේ ජීවිතේ සත්‍ය සාක්ෂාත් කරන්න ඇත්ත දැනගෙන ජීවිතේ අර්ථයක් ඇති කරගන්න ආන්ගේ බුද්ධ වචන තමයි උදව් කරන්නේ. ඒ නිසා මේ බුද්ධ වචනයකට හිත පහදවා ගැනීම අතිශයින් පින්වත්නි යහපත උදා කරලා දෙනවා. බොහෝ සැප උදා කරලා දෙනවා. ඒ බුදුරජාණන් වහන්සේ වදාළේ ඒ බුදුරජාණන් වහන්සේ ගැනත් ඒ ධර්මයේ ගැනත් යම් කිසි කෙනෙක් හිත පහදවා ගත්තොත් එයාට ගොඩාක් සිතා ගන්න බැරි තරම් පුණ්‍ය විපාක ලැබෙනවා කියලා. ඒ නිසා මේ ධර්මය අහන එක ගොඩාක් ප්‍රයෝජනයි. ඒ නිසා ඔබට මේ බුද්ධ වචනයක් අහන්න ලැබීම ගැන සතුටු වෙන්න ඔබ. ඉතින් මේ දායකත්වයේ මේ ධර්මයේ ලෝකයට පතුරවා හරින මේ පින්වතුනුත් විශාල පිනක් කරගන්නවා. ඒ අයට මං හිතන්නේ සංසාරේ පින්වත්නි ධර්මය නම් මගහැරේ කියලා. මොකද තමන්ගේ මේ තමන්ට සැප පහසුවෙන් ඉන්න හරි ගසගත්තේ ඒ හම්බ කරගත්තේ ධනෙ අනිත් අයගේ යහපත වෙනුවෙන් කැප කරනවා. විශේෂයෙන් ධර්ම දානෙ. ධර්ම දානෙ ගොඩාක් අග්‍රයි පින්වත්නි. ඒ අග්‍ර වෙන්නේ දැන් අපි හිතමු කැම ටිකක් කෙනෙක් දුන්නා කියලා. ඒ කැම ටික කෑවා ඉවරයි පින්වත්නි. බුදුරජාණන් සදාරින් වළඳන ආහාරයේ ප්‍රතිඵලය තමයි අසුචි වෙලා යන එක. නමුත් එහෙම නෙමෙයි මේ ධර්මයේ. ඒකෙමුත් පිනක් තියෙනවා. කණ්ඩ බොණ්ඩ ලැබෙනවා සසරේ. නමුත් සසරේ කණ්ඩ බොණ්ඩ ලැබුණා කියලා මේ දුක් කරදර වල ඉවරයක් නැහැ. නමුත් මේ ධර්මයේ දෙන එක ඊට වඩා ශ්‍රේෂ්ඨ වෙන්නේ ඇයි? මේ දහම් පදයකින් තමයි ජීවිතේ සම්පූර්ණයෙන් පින්වත්නි පාපී දේවල් දුරු කරන්නේ. කුසල් උපද්දවන්නේ. මේ සතර අපායෙන් නිදහස් වෙන්න පුළුවන් මේ ධර්මයෙන්. ඒ ධර්මයේ දෙන එක ඒ තරම් වටින්නේ ඒකයි පින්වත්නි. ඒ ධර්මයේ මේ ජීවිතෙන් අවසන් නැහැ. කෑමක් කාලේ ඉවරනවා ඉවරන එකක් නෙවෙයි මේ ධර්මයේ. යම් කිසි කෙනෙක්ගේ හිතට මේ ධර්මයේ ගියොත් මේ සංසාරෙම යාගේ සුවපත් වෙනවා පින්වත්නි. මේ සංසාර දුකක් නැති වෙනවා. කල්ප ගානක් දුක් විඳපු කල්ප ගානක් නිදහස් වෙන්න බැරුව මේ දුකේ වැටි වැටි ගිය සත්‍යෙක් මේ දුකෙන් නිදහස් වෙනවා කියන එක කොච්චර දෙයක්ද පින්වත්නි. ඒ නිසා මේ වටිනාකම අඳුනාගෙන ඔබ නිරන්තරයෙන් මේ ධර්මය අහන එක කරගෙන යන්න. ඉතින් අද අපි අහන්න සූදානම් වන්නේ මේ ජීවිතය අපට ගොඩාක් උපකාර වන දෙයක් ඇති කරගන්න පුළුවන් පින්වත් මේ ධර්ම දේශනා ශ්‍රවණය කරනකොට ඒ තමයි මේ බුද්ධ ශාසනය ගැන හිත පහදවා ගන්න පුළුවන් අපිට. මොකද මේ බුද්ධ ශාසනය අපි සරණ ගියේ සරණ තුනක් තියෙනවානේ. බුද්ධ රත්නේ, ධම්ම රත්නේ, සංඝ රත්නේ. දැන් මේ එක දේශනාවකින් පින්වත්නි බුද්ධ රත්නේ, ධම්ම රත්නේ, සංඝ රත්නේ තියෙන ශ්‍රේෂ්ඨත්වය මනාකොට කැපී පේනවා. ඒකනේ දැන් ඔබ අහලා සමහර දේශනා බුදුරජාණන් දේශනා කරනකොට ඒ දේශනා ඉවරනකොට එයා කියනවා මේ යටට හරවල එකක් තිබ්බ එකක් උඩට හැරෙවුවා වගේ. ඒ ගොඩක් අය කියනවා. ඊළඟට වහලා තිබ්බ එකක් කරලා පෙන්නුවා වගේ. මේ පාර දන්නේ නැති හිටි කෙනෙකුට හරි පාර පෙන්නලා දුන්නා වගේ. ඊළඟට අඳුරේ හිටියේ කෙනෙකුට තෙල් පහන් දාලා වටපිටාව බලන සැලැස්සුවා වගේ. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේ වදාළ නොඑක් විදිහට මේ ධර්මය වදාලා. ඉතින් මේ ධර්මයේ මම ඇහැවා ආශ්චර්යයි අద్භූතයි ස්වාමීනි. මම ඔබ වහන්සේ සරණ යනවා. අන්න බණ්ඩ ඊට පස්සේ කියන ඒ වගේම ස්වාමීනි මම ධර්මය සරණ යනවා. ධම්මංච භික්ඛු සංඝංච. ඒ වගේම භික්ෂු සංඝයා සරණ යනවා. දැන් බලන්න මේ ඇහුවේ බුදුරජාණන් වහන්සේ ළඟින් ඒ ධර්මයේ බුදුරජාණන් ඇහුවා. එතකොට ඒ ධර්මයේ තුලින් එයා තිසරණේ මදුනා ගත්තා. බලන්න. එතන එහෙනම් අපි මේ තිසරණේ සරණ යනවා කිව්වට මේ සරණ තියෙන්නේ මේ ධර්ම විනය තුලමයි. එදා ඒ සාසුන්නාසේ ඉදිරියේ සාසුන්නාසේ ධර්මයේ කියද්දී
බුද්ධ ධම්ම සංඝ කියන තුනුරුව මේ දේශනාව අහලා ඉවරනකොට සරණ යනවනේ ශ්‍රාවකයා. එහෙනම් මේ දේශනාවෙන් ඒ තෙරුවම්ම ඉස්මතු වෙනවනේ. ඒ තෙරුවන්ගේ සරණම අපිට ලබා ගන්න උපකාර වෙනවනේ මේ දේශනාව. ඒ නිසා අදත් අපි යන් ඒ වගේ උතුම් තෙරුවන් ගැන හිත පහදින විදිහට ඒ සරණේ පිහිටන් උපකාර වෙන උදාර දේශනාවක් අහන්නේ අපි. මජ්ක්‍ධිම නිකායේ බුද්ධ දේශනාව තමයි අපි මේ දවස්වල ශ්‍රවණය කරන්නේ. ඉතින් මේ අපිට ලැබිලා තියෙන කාලේ ඊටාම පොඩි කාලයක්. ඉතින් මේ ටිකක් දීර්ඝ දේශනා මේවා. නමුත් අපි මේ දේශනාවේ තියෙන සාරාංශේ පින්වත්නි ශ්‍රවණය කරමු. ඉතින් අද අපි අහන්නේ මජ්ක්‍ධිම නිකායේ පළවෙනි පොත් වහන්සේගේ මහා අස්සපුර සූත්‍රය. අස්සපුර කියන කුඩා නගරයේදී වදාළ විස්තරාත්මක දෙසුම. ඉතින් ඒ දවස්වල අපගේ භාග්‍යතුන් වහන්සේ වැඩ සිටි අංග ජනපදයේ. ඒ ජනපදයේ තිබ්බ අස්සපුර කියලා කුඩා නගරයක්. එදා භාග්‍යතුන් වහන්සේ භික්ෂු සංඝයා සමග වැඩ සිටියා. ඉතින් උන්වහන්සේ වැඩ ඉන්න වෙලාවේ භික්ෂු සංඝයා වහන්සේලා පිරිවරා ගත්තා. බුදුරජාණන් වහන්සේ වදාළා පින්වත් මහණෙනි, මහා ජනතාව ඔබ අඳුනාගන්නේ ශ්‍රමණයන් හැටියටයි. උන්වහන්සේ දේශනා කරනවා. ඔබත් කවුද කියලා ඇහුවාම උත්තර දෙන්නේ අපි ශ්‍රමණයෝ කියලායි. ඔන්න බලන්න. ඔන්න බලන්න දැන් මේ භික්ෂුන් වහන්සේලා ඔබ හඳුනාගෙන ඉන්නේ කොයි විදිහටද? ශ්‍රමණයෝ කියලා. අපි භික්ෂුන් වහන්සේලා කියන්නේ. ඊළඟට ඔබත් කවුද කියලා ඇහුවට පස්සේ උත්තර දෙන්නේ කොහොමද? අපි ශ්‍රමණයෝ කියලා. ඔය විදිහට ශ්‍රමණ නාමයෙන් හඳුන්වන ශ්‍රමණ බව පවසන ඔබ මෙහෙම හිතන්න ඕනි. එතකොට දැන් ඒ අයත් ඔබට කියනවා ශ්‍රමණයෝ කියලා. ඔබත් කියන ඇහුවොත් එහෙම අපි ශ්‍රමණයෝ තමා කියලා. එතකොට මේ විදිහට ශ්‍රමණ බවට පත් වෙන බ්‍රහ්මණ බවට පත් වෙන ගුණධර්ම තියෙනවා මහණෙනි. අන්න බලන්න. අපි මේ ගුණධර්ම ඇතුව ඉන්නවා. එතකොට අපට ශ්‍රමණයන් කියලා කීමත් ඇත්තක් වෙනවා. බලන්න බුදුරජාණන් වදාළන්නේ. ශ්‍රමණයන් බවට අපි කරන ප්‍රකාශයත් ඇත්තක් වෙනවා. අන්න බලන්න. ඒ වගේම අපි යමෙකුගේ සිවුරු, පිණ්ඩපාත, සේනාසන, බෙහෙත් පිරිකර වළඳනවා නම් අප කෙරෙහි ඒ පූජා කරන අයට මහත්ඵල මහානිසංස වෙනවා. ඔන්න බලන්න. අපේ මහානකමත් වඳ රහිත වෙනවා. ඵල සහිත වෙනවා. දියුණුවටපත් වෙලා යනවා. කියලා පින්වත් මහණනි ඔන්න ඔය විදිහට තමයි කියන හික්මෙන්ට ඕනේ. බලන්න බුදුරජාණන්ගේ අනුකම්පාව බලන්න. ඒතර මිනිසුත් ඔබ අඳුනා ගන්නවා ශ්‍රමණයෝ කියලා. ඔබත් ඇහුවොත් එහෙම කියන අපි ශ්‍රමණයෝ කියලා. දැන් අපෙන් ඇහුවොත් මිනිසු කියන්නේ කොහොමද අපි? අපි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක භික්ෂුන් වහන්සේලා. ඒ භික්ෂුන් වහන්සේලාට ශ්‍රමණයෝ කියලා කියනවනේ. එතකොට එහෙම කියනකොට ඔබ බලන්න ඕන මහන්නේ මේ ශ්‍රමණ ගුණධර්ම ඔබේ තියෙනවද කියලා. ඒකද ශ්‍රමණෙක් වෙන ගුණධර්ම තියෙනවා පින්හන්නේ. ඔන්න බලන්න මේ බුදුරජාණන් වහන්සේ තමයි මේව දේශනා කළන්නේ. එතකොට අපි මේ ශ්‍රමණ ගුණධර්ම ඇතුව ඉන්නවා. ආන් එහෙම ඉන්නකොට අපිට ඒ මිනිස් ශ්‍රමණයෝ කියලා කියන එක ගැලපෙනවා කියනවා. අපෙන් ඇහුවොත් ඒගොල්ලෝ ඔයාලා කවුද කියලා අපි ශ්‍රමණයෝ කියලා කිව්වොත් ඔබ කිව්වොත් එහෙම ඒකත් ගැලපෙනවා. ඒ ශ්‍රමණ ගුණ වල ඉන්නවනේ පිහිටලා. එතකොට හරිනේ. අනුන් කියන එකත් ගැලපෙනවා. තමන් කිව්වත් ඒකත් වැරද්දක් නෑ. හරි. ඒ වගේම මේ ශ්‍රමණවරුන්ට තමන්ට ගිහි අය තමයි මේ සිව්පසින් උපස්ථාන කරන්නේ. ඒ උපස්ථාන කරන ගිහි අයට මහත්ඵල මහානිසංස වෙනවා. ඔන්න බලන්න. එහෙනම් යම් කිසි කෙනෙක් මේ ශ්‍රමණයන්ට දානි දෙනවද? ඒ දානි මහත්ඵල වෙන්නේ ගුණේ නිසා. ශ්‍රමණ ගුණ නිසා. ඒකනේ අපි දානයක් දෙන්න ගියාම සංඝයාව දෙසා සිහි කරන්නේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ. මුගලන් මහ රහතන් වහන්සේ. ඇයි ඒ උත්තම මේ ශ්‍රමණ ගුණ වල පරිපූර්ණත්වයටපත් වෙලා හිටියේ. ඒ නිසා උන්වහන්සේලා සිහි කරත් ඒ සංඝ රත්නේ මුදුන්මල්කට බඳු ඒ රහතන් වහන්සේලා සිහි කරලා ඒ දානි දුන්නත් එච්චර මහත්ඵල වෙනවා. නමුත් මේ ශ්‍රමණයන් වහන්සේලා අනිත් අයගේ දානි පිළිගන්නකොට ඒ ශ්‍රමණ ගුණ වල ඉන්නකොට තමයි පින බලවත් වෙන්නේ. බලන්න. ඒ නිසා මාන්නේ එයටත් යහපතක් වෙනවා. ඔබගේ පැවිදි ජීවිතේත් නරකක් නැහැ. දියුණු වෙලා යනවා. වඳ වෙන්නේ. ඕන් ඔය විදිහට හික්මෙන්න ඕන. අපි ශ්‍රමණ ගුණධර්ම වල පිහිටලා ඉන්නවා කියලා. ඊට පස්සේ පින්වන්දි බුදුරජාණන් ශ්‍රමණ ගුණධර්ම කියලා දෙනවා. හරි සුන්දරයි මේක. ඉන්න බලන්න. බලන්න මේ ශාස්ත්‍රෘත්‍ය මොනතරම් උදාරද කියලා. දැන් සාමාන්‍ය අනිත් ලෝකයේ මේ පින්වත්නි ඔය නොයේක් මිත්‍යා දෘෂ්ටික මතවාද පුරුදු කරගෙන යන අය දිහා බැලුවම තේරෙන මේ බුදුරජාණන්සේගේ වැඩපිළිවෙල කොච්චර
මේ අංග සම්පූර්ණයිද කියලා. ලෝකේ කවුරුත් එහෙම කියලා නැහැ මෙච්චර ලස්සනට. දැන් මේ දේශනාවේ අරහත්ත්වයට දක්වාම විස්තර කරන පින්වත්නි. ඔන්න බලන්න කියනවා පින්වත් මහණෙනි ශ්‍රමණ බව ඇති කරන බ්‍රහ්මණ බව ඇති කරන ගුණධර්ම මොනවාද? ඔන්න පින්වත් මහණෙනි පවට ලැජ්ජාවත් බයත් යන දෙකින් යුක්ත වෙනවා කියලා හික්මෙන්ට ඕනේ. ඔන්න ඉස්සල්ලාම බුදුරජාණන් වහන්සේ වදාළ දේ. හිතන්න ඕනේ ඔබ පවට බයත් ලැජ්ජාවත් ඇතුව වාසය කරනවා කියලා. එතකොට පින්වත් මහණනි ඔබට මෙහෙම හිතෙන්න පුළුවනි. ඔන්න දැන් අපි පවට ලැජ්ජා බයෙන් යුතුව වාසය කරනවා ඉන්නවා. අපට ඔය ඇති. ඒ කියන්නේ ලැජ්ජා බය දෙක ඔන්න ඇති කරගන්න. දැන් බුදුරජාණන් වහන්සේ වදාළනේ මේ ලැජ්ජා බය දෙක තමයි මේ ශ්‍රමණ ගුණධර්මයක් කියන්නේ කියලා. එතකොට ඒ භික්ෂුන් වහන්සේලාට දේශනා කරන ඔන්න ඔබ ඇති කරගන්නවා දැන්. ඇති කරගෙන මෙහෙම හිතුවොත් එහෙම ඒක ප්‍රමාණවත් නෑ කියන. දැන් අපිට පවට බය ලැජ්ජාව තියෙනවනේ. මේ ඇති දැන් අපිට. ඔය මද කියලා හිතන්න එපා කියනවා. එහෙම සෑහීමකටපත් වෙනව නේද කියලා ඇහුවා. දැන් සාමාන්‍ය මිනිස්සු එහෙමනේ සාමාන්‍ය ගත්තොත් අපි ගත්තොත් සාමාන්‍ය මේ සංසාරේ යන කෙනාට පොඩි දෙයක් හරි ඔය ඇති කියලා හිතෙනවනේ. ඊට වඩා දියුණු කරගන්න සමායට හිත නැමෙන්නේ. මොකද දන්නේ නැහැනේ මේ දියුණුව ගැන. මේ ඇති ඉතින් එහෙනම් කියලා හිතෙන්න පුළුවන්. එහෙම හිතෙනවනේ. නමුත් මහන්නේ එහෙම හිතන්න එපා. තවදුරටත් තියෙන ශ්‍රමණ ගුණධර්ම දියුණු කරගන්න. බුදුරජාණන් වහන්සේ අදාළ මොනවද මහන්නේ තවදුරටත් තියෙන ශ්‍රමණ ගුණධර්ම? ඒ තමයි මෙහෙම හිතන්න කියනවා. අපි දැන් පිරිසිදු කායික හැසිරීම වලින් යුක්ත වෙනවා කියලා හිතන්න කිව්වා. විවෘත වෙනවා අඩුපාඩු නැතුව ඉන්නවා සංවරව ඉන්නවා කියලා හිතන්න කිව්වා. අන්න බලන්න. දැන් පවට බයත් ලැජ්ජාවත් ඇතුව කයින් පව් පාපී දේවල් කරන්න නැති ඉන්නවා. අන්න ඊළඟට කරන්න දෙයක් තියෙනවා. දැන් බය ලැජ්ජාව පවට බයත් ලැජ්ජාවත් කියන දෙක තමන්ගේ පිහිටලා තියෙනවනම් ඒ පවට බයත් ලැජ්ජාවත් කියන දෙක මුල් කරගෙන කයින් පිරිසිදු වාසය කරන්න ඕන කිව්වා. අන්න ඊළඟට කරන්න ඕනදී. ඒ කියන්නේ භික්ෂුවකට තියෙන පින්වන්ති අපි ගත්තොත් සීලය හිතා ගන්න බෑ. කියන්නේ ගොඩාක් සිල්පද තියෙනවනේ. උපසම්පදා භික්ෂුවට විශාල සිල්පද ප්‍රමාණයක් තියෙනවා. ඔය සීලය ගැන විස්තර කරන ඔය දීඝනිකායේ සාමාන්‍ය ඵල සූත්‍රය එහෙම කියලා බලන්නකො. ඒක දිගට විස්තර කරනවා සීලය ගැන. සාමාන්‍යයෙන් හිතා ගන්න අමාරුයි අපිට භික්ෂුවක් මේ පුරුදු කරන සීලය මොනතරම් පිරිසිදුයිද කියලා. එච්චරට පුරුදු කරන ඒ සීලය. ඉතින් කියනවා අපි ඒ විදිහට කයින් වචනෙන් කයින් ඉස්සෙල්ලාම කයින් ලැජ්ජා බය ඇති කරගෙන පව් වලට අන්න කයින් පිරිසිදු වාසය කරනවා. සත්තු මරන්නේ හොරකම් කරන්නේ බ්‍රහ්මචාරීව ඉන්නවා. අන්න බලන්න. මත්පැන් ආදී බොණ්ඩ යන්නේ. ඊට පස්සේ කයින් තව තියෙන වැරදි ගොඩාක් දේවල් ඔය උපසම්පදා භික්ෂුන් වහන්සේලාට ගොඩාක් තියෙනවා. ඒ විදිහට ඒවා නොකර කයින් පිරිසිදු ඉන්නවා කියලා හිතන්න ඕන කියනවා. ඒක පුරුදු කරගන්නවා. එතකොට ඔබට මෙහෙම හිතෙන්න පුළුවන්. අපි දැන් පාවට බයත් ලැජ්ජාවක් තියෙනවා. කයිනුත් පිරිසිදු ඉන්නවා. දැන් මේ ඇති කියලා හිතෙන්න පුළුවන්. එහෙම හිතන්න එපා කියනවා. තවත් තියෙනවා කියලා දිනු කරගන්න. ඒ තමයි මහන්නේ මොනවද තව තියෙන්නේ? ඒ තමයි වචනිනුත් අපි පිරිසිදු වාසය කරනවා. පිරිසිදු වචන කතා කරනවා. අර්ථවත් වචන කතා කරනවා කියලා හිතන්න කියනවා. අන්න බලන්න. ඒතර බලන්න මේ පවට බයත් ලැජ්ජාවත් එක්ක කරන්න දෙයක් තියෙන්නේ. පවට බය ලැජ්ජාව ආවට පස්සේ එතන මේ පව් සිද්ධ වෙන්නේ කුමකින්ද? කයින් වචනේ සිද්ධ වෙනවා. අන්න බලන්න. වචනේමුත් පිරිසිදු ඉන්නවා කොහොමද? බොරු කියන්නේ, කේලාම් කියන්නේ, හිස් වචන කියන්නේ, පරුස වචන කියන්නේ. ඒ භික්ෂුන් වහන්සේට බුදුරජාණන් දේශනා කළා දෙතිස් කතා කරන්න එපා කියනවා. බොරු කොහොමත් ඒ භික්ෂුව කියන්නේ. කේලාම් කියන්නේ, පරුස වචන කියන්නේ. ඒවා හික්මෙනවා ඒ වචනේ. ඒවා කියන්නේ නැතුව පිරිසිදු වචන භාවිතා කරනවා. හැබැයි එහෙම ඉන්නවා තමන්. හැබැයි හිතලා මෙහෙමත් හිතන්න ඕනේ කියන. එහෙම ඉන්නකොට දැන් මම මෙහෙම ඉන්නවා හොඳට. කයිනුත් වචනිනුත් පිරිසිදුව. පවට බය ලැජ්ජාව ඇතුව ඉන්නවා. අනිත් අය එහෙම නෑනේ කියලා හිතන්න එපා කියනවා. ඒ කියන්නේ තමන් හුවා දක්කලා අනිත් අය හෙලා දකින්නත් එපා කියන එකයි. අන්න බලන්න නියම ගුණයක් ඒක. මේ කරුණු තුනට මෙහෙම බුදුරජාණන්සේ වදාලා ඊට පස්සේ. ඊළඟට හිතෙන්න පුළුවන් ඔබට දැන් අපි පවට බයත් ලැජ්ජාවක් තියෙනවා. කයිනුත් පිරිසිදු ඉන්නවා, වචනිනුත් පිරිසිදු ඉන්නවා සිල් ආරක්ෂා කරගෙන. නෑ මහණනි, එහෙම හිතන්න එපා. තවත් තියෙන ඔබට දියුණු කරගන්න. ඒ තමයි අපි පිරිසිදු අදහස් වෙනින් යුක්ත වෙනවා. ඒ කියන්නේ සිතෙමුත් අපි පිරිසිදු වාසය කරනවා. ඒ තමයි මොකද්ද සිතෙන් කොහොමද පිරිසිදු වෙන්නේ?
තරහ ඇති කරගන්නේ. ඊළඟට අනුන්ගේ දේවල් වලට ආසා කරන්නේ. iriසියා මසුරු කන්නේ. දැඩි වෙන්නේ. මිත්‍යා දෘෂ්ටියක් ඇති කරගන්නේ. සම්මා දිට්ඨියෙන් යුක්ත වෙනවා. මේ සිතින් අර පේනද වත්තුප සූත්‍රයේ තියෙනුනේ ගොඩාක් හිතේ අකුසල් හටගන්නවා. ඒ හටගන්න අකුසල් දුරු කරන අකීකරකම දුරු කරනවා. එකට ඒ කිරීම දුරු කරනවා. iriසියා මසුරුකම දුරු කරනවා. ප්‍රමාදය දුරු කරන මේ හිතේ තියෙන මේ ඔක්කොම. ආන් ඒවා දුරු කරගෙන ඊට පස්සේ සම්මා දිට්ඨිය යුක්තව ඉන්නවා. ඒ විදිහට සිතෙන් පිරිසිදුව වාසය කරනවා කියලා හිතන්න ඕන කියනවා. එහෙම ඉන්නකොට ඔබට හිතෙන්න පුළුවන්. ඊළඟට එහෙම ඔබ සිතෙන් පිරිසිදුව වාසය කරද්දී හිතන්න කියන මෙහෙම. අනිත් අය දැන් පිරිසිදුව වාසය කරන්නේ නැහැ නේ හිතින්. මම නම් පිරිසිදු ඉන්නවා කියලා අනිත් අය හෙලා දකින්න එපා කියනවා. තමන් පිරිසිදු ඉන්නේ කින්. මම නම් මෙහෙම තමයි හිතන්නේ. මම මෙහෙම හිතන්නේ. ඔයාලා නම් එහෙම හිතන්නේ නැහැ නේ කී. අනිත් අය හිතනවා හිතන්න යන්න එපා කියනවා. තමන් පිරිසිදු ඉන්නවා නම් ආන් ඒක ගැන සතුටු වෙන්න කියනවා. ඒ කියන්නේ එහෙමනේ දැන් ධර්මයේ හැසිරෙන කෙනා තමන් යහපතේ හැසිරලා සතුටින් එයා ඒ යහපත පුරුදු කරනවා. අනිත් අය හෙලා දකින්න එපා කියනවා. තමන් හොවා දක්වලා. බලන්න මේ හොඳ ගුණ පින්වත්නි මේවා. ඒතර මේ ශ්‍රමණේ පුරුදු කරන විදිය. ඒතර ඔබට හිතෙන්න පුළුවන් දැන් මම පාවට බය ලැජ්ජාවෙන් යුක්තයි. ඊළඟට කයිනුත් පිරිසිදු ඉන්නවා, වචනිනුත් පිරිසිදු ඉන්නවා, සිතිනුත් මම දැන් පිරිසිදු අදහස් වලින් යුක්තව දැන් වාසය කරනවා. දැන් ඇති කියලා හිතෙන්න පුළුවන් කියනවා. නෑ මහණෙනි. එහෙම හිතන්න එපා කියනවා. තව තියෙනවා කියනවා පිරිසිදු කරගන්න ඔබට. තවත් දියුණු කරගන්න දේවල් තියෙනවා පැවිදි ජීවිතේ. ඒ තමයි මෙහෙම හිතන්න කියනවා. කොහොමද? අපි පිරිසිදු ජීවිත පැවැත්මෙන් යුක්ත වෙනවා කියලා හිතන්න කියනවා. අන්න බලන්න. ජීවිකාව. දැන් බුදුරජාණන් දේශනා කර දෙන සම්මා ආජීවයෙන් යුක්ත වෙන්න කියනවනේ. උන්වහන්සේ වදාලා මේ ශ්‍රාවකයා මිච්ඡා ආජීවම් පහය සම්මා ආජීවෙන් කප්පේති. කියන්නේ මිත්‍යා ආජීව බැහැර කරලා සම්මා ආජීවයෙන් වාසය කරන්න ඕනේ. දැන් භික්ෂුවකට වෙනම තියෙනවා පින්වත්නි. ඒ කියන්නේ භික්ෂුවගේ සම්මා ආජීවය ගැන බලන්න ඕන නම් අර මම කිව්වේ ඔබට කියවන්න කියලා සීලක්ඛන්ද වර්ගයේ දීඝනිකායේ පළවෙනි පොත් අහසේ. කියවන්නකො භික්ෂුන් වහන්සේලා කොහොමද වාසය කරලා තියෙන විදිහ කියලා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ගත්තොත් දැන් භික්ෂුන් වහන්සේලාගේ ජීවිතේ පින්වත්නි භික්ෂු ජීවිතේ විදිහට ගත වෙන්න ඕනේ. එතකොට තමයි ශ්‍රමණ ජීවිතේ ඵල ලැබෙන්නේ. දැන් සාමාන්‍යයෙන් මේ කාලේ ගත්තොත් ශ්‍රමණ ජීවිතේ නැසනෝනේ සමහර පැවිදි අය. පැවිදිලා. දැන් බලන්න ඔය අධර්මයේ කතා කර කර යන පිරිසක් ඉන්නෝනේ දැන්. බුදුරජාණන් අතරත් බැනගෙන සරණක් නැහැනේ. චීවරේ දරාගෙන මහා භයානක පව් කරනවා. ශ්‍රමණ ජීවිතේ නැසනවා. දැන් දකින්නේ නැද්ද ඔබ ඒවා? දැන් එක දවසක් ඔය මට අහන්න දකින්න ලැබුණා. මේ මට හරි දුක හිතුණා. දැන් බලන්න චූල ගෝසිංග සූත්‍රයේ තියෙන විස්තරේ වරදවා කියනවා මිනිසුන්ට. ඒකේ තියෙන පින්වත්නි අර රහතන් වහන්සේලා තුන්නමක් වාසය කරපු විදිය. උන්වහන්සේලා වත් පිළිෙත් කරගෙන බණ භාවනා කරගෙන ධර්මයේ සාකච්ඡා කර කර එහෙම වාසය කරන්නේ. දැන් ඒක අර මේ ගොවිතැනකට සමාන කරලා. දැන් එයාලා වගා කරනවා. වගා කර කර මේක තමයි භික්ෂු ජීවිතේ. මේ ඔය කුටි වලටලා කරන්න බුදිය ගන්න කියනවා. ඔන්න බලන්න. දැන් ඒතර බලන්න ශ්‍රමණ ජීවිතේ කොහොමද කියලා මිනිස්සු දන්නේ නැහැ ඊට පස්සේ. දැන් මිනිසුන්ට බලන්න සරණ ගන්න තියෙන තැනම නැසනවනේ. ඒ නිසා මේ කාලේ හරිය කල්පනාවෙන් පින්වත්නි මේ ජීවිතේ මේ ධර්මයේ තෝරා ගන්න එකත් ලේසි නෑ. ඇයි ධර්මයේ නාමයෙන් එළියට ඇවිල්ලා පින්වත්නි මහා අධර්මයක් කියනවනේ. භයානක දේවල්. ඉතින් ඒ නිසා මිනිස්සු හිතනවා මේක වෙන්න ඇති මේ භික්ෂු ජීවිතය කියලා. නෑ පින්වත්නි. භික්ෂුන් වහන්සේලාට එහෙම පොළවල් කපන්න බෑ. ගස් කොළන් කපන්න බෑ. ඒවා තියෙනවා දැන් ජීවත් වෙන විදිය. හරි හම්බ කරන්නේ ඒවා බෑ පින්වත්නි. ඒවා භික්ෂුන් වහන්සේලාට අයිති දේවල් නෙමෙයි. විශේෂයෙන් භික්ෂුවක්ගේ ජීවිතයයි ගිහි කෙනෙක්ගේ ජීවිතය වෙනස් වෙන කරුණු තියෙනවා. විශේෂයෙන් පින්වත්නි ගිහි කට්ටියයි පැවිද්දයි අනිවාර්යෙන් වෙනස් වෙන කරුණු තියෙනවා. එවෙන් ගොඩාක් ලොකු වෙනසක් තියෙන ශ්‍රමණයන් වහන්සේලාගේ. හැම වෙලේම මේ ශ්‍රමණ ජීවිතේ ශ්‍රේෂ්ඨ වෙන්නේ ඒකයි. ඒ නිසා මේවා අඳුනා ගන්න මේ වගා කරගෙන දිගා කරගෙන එහෙම යන එකක් නෑ ශ්‍රමණ ජීවිතේ. ශ්‍රමණ ජීවිතේ තියෙන්නේ මේ පිළිවෙත් පුරාගෙන සීල් ගුණ රැකගෙන බණ භාවනා කරගෙන වත් පිළිවෙත් කරගෙන එහෙම යන එකක් තියෙන්නේ. ඒවට මේව අයිති නෑ. දැන් කෙනෙකුට භික්ෂුවකට අනුග්‍රහ කරන්න පුළුවන් මෙහෙම යාලා මෙහෙම කරන්න කියලා. අපි හිතමු වගාවක් කරන්න කියලා. මේව සාදාන මේ විදිහට කරන්න කියලා. නමුත් ඒවා තමන් කරන්න යන්නේ. ඒවා ගිහියගේ කටයුතු.
දැන් අර දේශනාවකත් තියෙන සුබ සූත්‍රයේ ගිහි අය හරියට ගිහි ජීවිතේ ගොවිතැන වගේ කියලා. පැවිදි ජීවිතේ වෙළඳාමයි කියලා. දැන් වෙළඳාම කියන එක මහන්සිලා කරන එකක් නෙවෙයිනේ. එක තැනක ඉඳගෙන කරන එකක්. ඒවයි කියන පැවිදි ජීවිතේ. පැවිදි ජීවිතේ තියෙන්නේ Tamanට මේ සිත රැකගෙන මේ ඉන්ද්‍රිය සංවර කරගෙන දැන් මේ කරන්න තියෙන්නේ. එහෙනම් දන්නේ ආජීවී භික්ෂුවකට ගැළපෙන්නේ නැතිව කරන්න යන්නේ. ආජීව අපිරිසිදු දෙයක් කරන්න යන්නේ. පිරිසිදු ගත කරනවා. අර තියෙන සිව්පස්සේ ගද්දි පවා අර මේ එක එක දේවල් කියන්න එපා කියනවා. කුහකකම් කරන්න එපා කියනවා. වචනෙන් එක එක දේවල් අඟවලා කියන්න එපා කියනවා. මලකින් රොන් ගන්නවා වගේ බඹරෙක් ගිහිල්ලා ගිහියන් තලා පෙලන්නේ නැතුව සිව්පස්සේ පරිභෝග කරන්න කියනවා. ආජීවී පිරිසිදු එතකොට තමයි ගත වෙන්නේ. ඉතින් ආන් ඒ විදිහට ගත කරනකොට ඔබට මෙහෙම හිතෙන්න පුළුවන් දැන් අපි හරි පවට බය ලැජ්ජාවෙමිත් යුක්තයි. ඒ වගේම කයින් වචනෙන් සිතින් සංවරවත් ඉන්න පිරිසිදුවත් අපි වාසය කරන ඊළඟට ආජීවයත් පිරිසිදුයි අපේ. පැවිදි ජීවිතයේ විදිහටම අපි ගත කරනවා මේ. අපිරිසිදු දේවල් අපි කරන්න යන්නේ. ජීවත් වීම පිණිස භික්ෂුන් වහන්සේලා කවදාවත් පින්වත්නි මිනිස්සු දෙන දානය කී යැපිලා කටයුතු කරන මිසක්ක හරි හම්බ කරගෙන කන්න බොන්න එහෙම යන්නේ නැහැ වළඳන්න. ඒ තමන්ගේ ජීවිකාව වෙනුවෙන් පැවිද්දෙකුට උරුම දෙය කරනවා. පැවිද්දෙකුට උරුම මොකද්ද? පින්න පාතේ ගිහිල්ලා දාන ටිකක් ගන්නවා එච්චරයි. මිනිස්සු දෙන කුටියක ඉන්නවා. ඒතර හැම වෙලේම මිනිසුන්ගෙන් තමයි යැපෙන්නේ. හැබැයි ಗುಣධර්ම පුරුදු කරන ඒකනේ අර මේ මිනිස්සු දෙන චීවර පින්න පාත සේනාසන වලට බොහෝ පින් රැස් වෙන්නේ උත්තරම ಗುಣධර්ම පුරුදු කරන නිසානේ. ඒතර ඒගොල්ලෝ දන්නවා මේ පැවිදි ජීවිතේ මෙහෙම තමයි ගත කරන්නේ මේ උත්තරමයි. මේ බුදුරජාණන් ධර්මය ඉගෙන ගන්නවා මනාකොට. ඒ ධර්මයේ පුරුදු කරනවා කුසල් වඩනවා අපිට කරන්න බැරි දෙයක් උන්වහන්සේලා කරනවා කියලා ඒ ගිහියයි සතුටින් ඒ සිව්පස්සේ දීලා පින් කරගන්න. ඒක තමයි මේ මිනිසුන්ගේ හිත සතුට වෙන දේ. පැවිදි ජීවිතයේ ඒ විදිහට ගත කරනකොට. ඒක තමයි මේ කියන්නේ බුදුරජාණන්. ඉතින් ඒ නිසා ඔබට හිතෙන්න පුළුවන් දැන් හරි ඉතින් අපි. දැන් මේ සමාජීයමත් යුක්ත ඉන්න අය නම් ඕනේ නැහැ කියලා. නෑ තවත් තියෙනකෝ දිනු කරන්න. ඒ තමයි මහණෙනි. ඔබ මෙහෙම කල්පනා කරන්න කියනවා. අපි ඉන්ද්‍රිය සංවරයෙන් යුක්ත වෙනවා. ඔන්න ඊළඟට ඉන්ද්‍රිය සංවරය. කොහොම බලන්න දැන් භික්ෂුවකට මේ කරන්න තියෙන දේවල්. මේ හම්බ කරගෙන ගෙවල් දොරවල් හදාගෙන එහෙම යන එකක් නෙවෙයි තියෙන්නේ. මේ වගා කරගෙන භික්ෂුනාසලට මේෙන් කරන්න තියෙන ප්‍රතිපදාව. මේක හඳුනා ගන්න මේ සූත්‍ර දේශනා වලින් අපිට මේ බුදුරජාණන් දේශනා කරලා තියෙන්නේ මේවා. දැන් ඒතර ඔබ මේ ජීවිතේ මේ පැවිදි ජීවිතය ගැන ඉගෙන ගන්නකොට ඔබට පහදීමක් එනවා. මේකනේ පැවිදි ජීවිතය කියලා. ඒතර ඔබ හරි තැනටම පහදිනවා. කවුරු හරි පැවිදි ජීවිතයට අදාළ නැති දෙයක් කියාගෙන මේ පැවිදි ජීවිතයට නිඳා කරගෙන යනකොට ඔබ හඳුනා ගන්නවා මේක නෑ නෑ මෙයාට වැරදිලා තියෙන්නේ මේ නියම පැවිදි ජීවිතේ බුදුරජාණන් වහන්සේ වදාළේ මහා අස්සපුර සූත්‍රයේ මේ විදිහට. ඔන්න බලන්න. ඉතින් මොකද ඒ ඇස කන නාසය දියකය මනස කියන ආයතන 6 සංවර කරගන්නවා. ඉන්ද්‍රිය සංවරයෙන් යුක්ත වෙනවා. ඔන්න භික්ෂුව. මනාකොට නිමිති ගන්න යන්නේ රූප දැක්කොත්. ශබ්ද වල නිමිති ගන්නෑ. ගන්ධ සුවඳේ නිමිති ගන්නෑ. රාගය ඇති වෙන, දේශය ඇති වෙන, මෝහය ඇති වෙන. ඒ කෙලෙස් හට ගන්නා නිමිති ගන්න යන්නේ. එයා. ආයතන 6ම සංවර කරනවා. අකුසලයෙන් මුදව ගන්නවා. කුසල් අරමුණු තුල පවත්නවා. අකුසල එන්න ඉඩ දෙන්නේ නැහැ. දොරටු වහගෙන ඉන්නේ ඉන්ද්‍රිය 6ෙම. ඉන්ද්‍රිය සංවර කරගෙනවා. එතකොට ඔබට මෙහෙම හිතෙන්න පුළුවන්. දැන් අපි පවට බය ලැජ්ජාවෙන් යුක්තයි. කයින් වචනෙන් සිතින් පිරිසිදුව වාසය කරනවා අපි දැන්. ඊළඟට අපි සම්මා ආජීවයෙන් යුක්ත වෙලා ඉන්නවා. ඒ වගේ දැන් ඉන්ද්‍රිය සංවරයෙන් යුක්ත වෙලා ඉන්නවා. දැන් ඇති කියලා හිතෙන්න පුළුවන්. නෑ පින්වත් මහණනි. එහෙම හිතන්න එපා. තවත් තියෙන ඔබට දියුණු කරගන්න මේ පැවිදි ජීවිතේ. ශ්‍රමණ ජීවිතයම බලන්න. ඒ තමයි අපි අවබෝධයෙන්ම දාන ගන්නවා කියලා හිතන්න කියනවා. අන්න බලන්න. මේ කියන්නේ දැන් අර කලින් කිව්ව ඉන්ද්‍රිය සංවර සීලය. දැන් කියන ප්‍රත්‍ය සම්නිස්සිත සීලය. ඊට කලින් කිව්ව ආජීව පාරිශුද්ධ සීලය. කලින්ම කිව්වේ මොකද්ද? පාතිමොක්ඛ සංවර සීලය. කයින් වචනෙන් සිතින් ඒ කයින් වචනෙන් අර මුලින්ම පුරුදු කරන් පිරිසිදු ඉන්නවා කියන්නේ. ඒ පාතිමොක්ඛ සංවර සීලය. සිතින් කරන දේ ආයි තියෙන සතිපට්ඨානෙට. ඒකත් මේ ඉස්සරහට තියෙන පින්වත්නි. නමුත් එයා සිතේ අරේන අකුසල් දුරු කර දැන් ඒ සිත පිරිසිදු පවත්වා ගන්නවා. එතකොට දැන් මෙතන ආජීව පාතිමොක්ඛ සංවර සීලය, ආජීව පාරිශුද්ධ සීලය, ඊළඟට ඉන්ද්‍රිය සංවර සීලය, දැන් ඔන්න ප්‍රත්‍ය සම්නිසිත සීලය. ඒ කියන්නේ දානෙ ගද්දි මේ හතරටම තියෙන පින්වත්නි. මෙතන බුදුරජාණන් දේශනා කරන මේ දානෙ ගද්දි විශේෂයෙන් හිතන්න කියන නුවණින්. ඒතර බාන මේ භික්ෂුවගේ ජීවිතේ පිළිබඳ කෙලෙස් දුරු කරන්න කොච්චර මේ උපකාර වෙනවද මේ බුදුරජාණන්සේ වදාරන මේ ධර්මයේ.
ඒ මාර්ගෙ ගිහිලා රහත් වෙන්නේ. ඒ තමයි මම මේ ආහාරය ගන්නේ ඇඟපත හදාගන්න නෙවෙයි. ලස්සන වෙන්න නෙවෙයි. අඩු දැන් පුරව ගන්නත් නෙවෙයි, වැඩි දැන් අඩු කර ගන්නත් නෙවෙයි. මම මේ ආහාරය ගන්නේ භ්‍රමචර්යාවට මේ නිවන් මාර්ගට අනුග්‍රහය පිණිසයි. ඔන්න බලන්න. ඊළඟට පරණ වේදනා නැති කර ගැනීම පිණිසයි. අලුතෙන් වේදනා ඇති නොවීම පිණිසයි. මේ ජීවිත යාත්‍රාව පහසුවෙන් පවත්වාගෙන යන්න. මේ සීලයට අනුග්‍රහය පිණිසයි. අන්න බලන්න. එහෙම හිතලා ගන්න කියන දාන. එතකොට කෙලෙස් ඇති වෙන්නේ නැහැනේ. උනායි දේශනා කළා තියෙනවා ඊළඟට චීවර, සේනාසන, ගිලම්පස ගද්දිත් ඒ විදිහට ප්‍රත්‍යක්ෂා කරම ඒවා මේ පරිභෝග කරන්න කියලා. එතකොට කෙලෙස් ඇති වෙන්නේ. අන්න බලන්න. එහෙම වාසය කරනකොට ඔබට හිතෙන්න පුළුවන් දැන් ඇති කියලා අපිට. දැන් අපිට පාවට බය ලැජ්ජාව තියෙනවා. කයින් වචනේ සිතින් පිරිසිදුව පවත්වනවා අපි කය වචනේ සිත. ඊළඟට සම්මා ආජීව යුක්තව ඉන්නවා. ඉන්ද්‍රිය සංවරයෙන් ඉන්නවා. ඊළඟට දැන් ආහාර ගන්නවා අපි මෙහෙම ප්‍රත්‍යක්ෂා කරමින්. ඇති කියලා නෑ තවත් තියෙනවා කිව්වා. ඊළඟට උන්වහන්සේ විස්තර කරන පින්වත්නි බණ භාවනා කරන්න යොමු වෙන්න ඕනි කියනවා. භික්ෂුව. උදේ කාලේ සක්මන් කරමින් වාඩි වෙමින් මොකද කරන්නේ? වීරිය කරනවා. බණ භාවනා කරනවා. සමාධිය ඇති කරගන්නට වීරිය කරනවා. දවලුත් එහෙමයි. රාත්‍රී කාලෙත් පින්වත්නි මධ්‍යහක්න වෙනකන් එහෙම පුරුදු කරනවා. ඊට පස්සේ පොඩ්ඩක් නිදා ගන්න සිංහසෙයියාවෙන්. ආය පාන්දර අවදිලා ආයෙත් පටන් ගන්නවා. ඒ විදිහටත් පුරුදු වෙන්න කියනවා. එතකොට හිතෙන්න පුළුවන් දැන් ඔය කියපු ඔක්කොම දැන් Tamanට තියෙනකොට දැන් නම් අපිට ඇති කියලා නෑ ඒත් නෑ මහන්නේ තවත් පුරුදු කරන්න ඕනේ කියනවා. ඒ තමයි සති සම්පජාන්නේ පුරුදු කරන සිහිනුවන. Taman ගමන් බිම යනකොට ඉදිරියට පිටිපස්සට යනකොට ඉදිරියට යද්දී ආපසු එද්දී ඊළඟට ඒ කැසිකිලි වැසිකිලි කරද්දී කෑම බීම ගද්දී නිදා ගනිද්දී ඒ පවත්තන සෑම ඉරියව්වකටම සිහිනුවන පුරුදු කරන්න කියනවා. සිහියෙන් කරන්න කියන සිහිනුවනින් යුක්තව. සිහිය කියලා කියන්නේ පින්වත්නි කුසල් අරමුණ මෙනෙහි කරගෙන ඉන්නේ. කියන්නේ හැම වෙලේම මේ පවත්වන කයත් එක්ක සිහිය. ඒතර සිහියෙන් කරන්නේ පින්වත්නි කුසල් අරමුණු කරන එක. අකුසලයක් එනකොට Tamanට තේරුම් ගන්න පුළුවන්. සිහියෙන් ඉන්නවනම්. නැත්තම් මේ ගමන් කරනවා මේ වෙන හිත වෙන කොහෙවත් ගිහිල්ලා. සිහිය නැත්තම් තෝරගන්න බෑ Taman ඉන්නේ තැන. සිහියෙන් තේරුම් මේ Taman ඉන්නේ තැන Tamanට මේ සිහියෙන් තේරුම් අරගෙන සිහියෙන් කටයුතු කරනකොට අකුසල් එද්දි ඉක්මනට අඳුනා ගන්නවා ඒ සිහියෙන්. ඊට පස්සේ නුවණින් යුක්තව මොකද කරන්නේ? ඒක දුරු කරන්න පුළුවන්. ඒතර සිහි නුවණින් යුතුව වාසය කරන්න ඕනේ. ඒ ඉරියව පවත්වනවා. ඊළඟට එහෙම ඉන්නකොටත් ඔබට හිතෙනවා දැන් ඇති කියලා අපිට. අර කියපු ඔක්කොම ටිකත් ඇති කරගෙන. නෑ තවත් තියෙනවා කියනවා. ඒ තමයි දැන් ඔන්න මේ භික්ෂුව ගිහිල්ලා මොකද කරන්නේ? සොහොන් කනත් ඒ වගේම එලිමහම් පිදුරු ගෙවල් දියඇලි ගල්ලෙන් ආදී මේ ඈත වනාන්තරේ තියෙනවා නොඑක් තැන්. ආන් ඒ වගේ තැනකට ගිහිල්ලා මොකද කරන්නේ? කය ඍජු කරගෙන භාවනා අරමුණේ සිහිය පිහිටුවාගෙන ඇලීම් ගැටීම් දුරු කරමින් මොකද කරන්නේ? සිත පිරිසිදු කරනවා. ඒ තමයි පංච නීවරණ ධර්මයන්ගෙන් පිරිසිදු කරනවා. දැන් කාමයේ කලින් මත ඇරියනේ. කාමයට ඉඩ දෙන්නේ නැතුව. ඇයි පංච කාමයේ එන විදිහට ඉඳුරන් වහගත්තර. ඉන්ද්‍රිය සංවරය තුලින්. ඊට පස්සේ කාමච්ඡන්ද ඊට පස්සේ ව්‍යාපාද ඊළඟට තියෙනවා. තීන මිද්ද තියෙනවා. උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා. ආන් ඒවා දුරු කර මොකද කරන්නේ? භාවනා කරමින් ඇලීම් ගැටීම් දුරු කරමින් වාසය කරන සියලු සත්‍යයන්ට මේ මෙස්සිත පතුරමින් වාසය කරනවා. ඒතර මෙහෙම කටයුතු කරනකොට මේ භික්ෂුවගේ ජීවිතේ මොකද වෙන්නේ? අර තීන මිද්දිය දුරු වෙලා යනවා. නිදිමත අලස ගතිය නැති වෙලා ගිහිල්ලා සිත පිරිසිදු වෙනවා. උද්ධච්ච කුක්කුච්චේ නැති වෙලා ගිහිල්ලා කැළඹීම් රහිත වෙනවා. සිත. ඊළඟට මොකද වෙන්නේ? විචිකිච්ඡාව නැතුව ගිහිල්ලා සැකෙන් එතර වෙලා පිරිසිදු වෙනවා. සිත. මෙන්න මේ විදිහට අර නීවරණ ධර්මයන් බැහැර වෙනවා. ඒතර බුදුරජාණන් වහන්සේ ඒකට උපමා කතා කරනවා. නීවරණ ධර්ම බැහැර වුණාට පස්සේ හිතේ උපමා පහකින් කිව්වා මෙතන. ගොඩාක් දිගයි ඒ උපමා. ඉතින් අපි කෙටියෙන් ඒක මේ ඔබට කියලා දෙනවා. කියනවා කෙනෙක් ඉන්නවා මෙහෙම. ඔන්න දැන් එයාගේ නීවරණ ධර්ම දුරු වෙලා තියෙන්නේ. බැහැර වෙලා තියෙන්නේ. දැන් අපි නීවරණ ධර්ම වලින් බැටකන්නේ පින්වන්ද මේ ලෝක සත්‍යය.
දැන් බලන්න මේ භික්ෂුව නීවරණ ධර්ම බැහැර කරාට පස්සේ කලින් කෙනෙක් ණයක් ගන්නවා. ඒ ණය දාලා ව්‍යාපාරයක් පටන්ගෙන පස්සේ හොඳට දියුණු වුණා මෙයා. දියුණු වෙලා ඒ ණය ගෙවලා සල්ලිත් ඉතිරි වෙනවා අතට. ඒතර ගෙවල් දරවල් වල සලකගෙන හොඳට ඉන්නවා එයා දැන්. ඒතර මෙයාට සතුටක් එනවා. කලින් මං ණය වෙලා හිටියේ ණයක් ගෙවුවා. ඒ ගත්තේ ණය මං ව්‍යාපාරයක් කළා ධනෙ හොයාගත්තා වැඩිපුර. දැන් කාලා බීලා ඉන්නත් තියෙනවා අපිට සල්ලි කියලා සතුටක් ඇති වෙනවා කියනවා. පිනා යනවා කියනවා. ඒ වගේ කියනවා නීවරණ දුරු වුණාම හිතට එන සැපේ. ඊළඟට කෙනෙක් ඉන්නවා ලෙඩ වෙලා. මෙයා මොකද කරන්නේ මේ ගොඩාක් අසාධ්‍ය වෙලා ඉඳලා කණ්ඩ බොණ්ඩත් බැරුව ඉඳලා ඇඟේ පතේ හයියක් නැතුව ඉඳලා පස්සේ කාලෙක මේ ලෙඩේ සනීප කරගන්නවා. සනීප කරගෙන මෙයා හිතනවා අනේ මම කලින් මට ලෙඩක් හැදලා තිබ්බා. කණ්ඩ බොණ්ඩත් බැරුව හිටියේ. ඇඟේ පතේ හයියකුත් නැහැ. නමුත් දැන් මං ගොඩාක් සනීපෙන් ඉන්නේ. පහසුවෙන් ඉන්නේ කියලා හිතනකොට සතුටක් එනවා කියනවා. ඒ වගේ කියනවා නීවරණ දුරු වුණාම එන සතුට. ඊළඟට කියනවා කෙනෙක් හිරේ විලංගුවේ වැටෙනවා. පස්සේ හිරෙන් නිදහස් වෙලා ඇවිල්ලා කල්පනා කරනවා අනේ මං කලින් පුදුම දුකක් ඉඳි. දැන් නම් ඒ දුක නෑනේ කියලා හිතනවා කියනවා. ඒ වගේ කියනවා මේ නීවරණයන්ගෙන් දුරු වුණාම හිත. ඒතර බලන්න හිරේකින් නිදහස් වුණා වගේ මේ නීවරණ මේ හිත නිදහස් වුණාම. එහෙනම් මේ මිනිස්සු හිර ගෙදරක ඉන්නවා වගේ නේද ඉන්නේ මේ. දුක් කරදර ගොඩේ. ඇයි මේ? පංච නීවරණ වලින් මේ හිත කලබල දානවා. බලන්න. ඊළඟට කියනවා කෙනෙක් ඉන්න අනිත් අය යටතේ යටත් වෙලා. පස්සේ යටත් වීමේ නිදහස් වෙලා යනවා. නිදහස් වෙලා ගියාට පස්සේ මෙයා කල්පනා කරනවා අනේ මං කලින් යටත් වෙලා හිටියා අරයට. එයාට ඕන විදිහට මං හිටියේ. නමුත් මං දැන් නිදහසේ ඉන්නවා. කියලා සතුටක් එනවා කෙනාට. එයා කාටවත් යට නැහැ. එයාට යන්න කැමති දිහා යන්න පුළුවන් නිදහසේ ඉන්න පුළුවන්. ඒ වගේ කියනවා නීවරණ නැතුණා මේ හිතේ තියෙන සැපේ සතුට. ඔන්න බලන්න. ඊළඟට කෙනෙක් සල්ලි භාගයේ ඇතුළේ ඉඳලා කෑම්බීම් ඇතුළේ ඉඳලා කාන්තාර ගමනකට ගිහිල්ලා ගොඩාක් දුකටපත් වෙනවා. ඒ කාන්තාර ගමන ගෙවාගෙන ඊට පස්සේ යනවා මෙයා. ගියාට පස්සේ දැන් ආයෙ මෙයාට සැපක් සතුටක් ඇති කරගන්න පුළුවන්. අර කාන්තාර මාර්ගේ ගොඩක් දුක්කින්ද. අර සල්ලි අවසන් වුණෙත් නැවවත් එයාගේ ඉතුරුණා. පස්සේ මෙයා කල්පනා කරනවා අනේ මං කලින් කාන්තාර ගමනේදී කොච්චර දුක්කින්දද. ඒ දුක මට දැන් නැහැ කියලා. ඒ වගේ කියනවා නීවරණ දුරු වුණාම මේ හිතේ ඇති වෙන සතුට. බලන්න කොච්චර නිදහසක්ද කියලා මේ නීවරණ දුරු වෙන එක. ඉතින් භික්ෂුව මේ විදිහට නීවරණ දුරු කරලා මොකද කරන්නේ? ඒ භික්ෂුව දැන් ඒ බණ භාවනා කරගෙන නීවරණ දුරු කරලා අන්න සමාධිය ඇති කරගන්නවා දැන්. සතිපට්ඨාන හිත පිහිටුවා ගන්නවා දැන්. කය කෙරෙහි කායානුපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සන. අන්න එතකොට මේ භික්ෂුව මොකද කරන්නේ? ඒ සතිපට්ඨාන හිත පිහිටුවා ගන්නකොට සමාධිය ඇති වෙන මෙයාගේ දැන්. අර කියපු විදිහට මේ කටයුතු කරානේ. පවට බය ලැජ්ජාවෙන් යුක්ත වුණා. කයින් වචනෙන් සිතින් පිරිසිදුව මේ පවත්තවුවා. ඊළඟට සම්මා ආජීවයෙන් හිටියා. ඉන්ද්‍රිය සංවරයෙන් යුක්ත වුණා. ඊළඟට ආහාර ගත්ත මේ නුවණින් මෙනෙහි කරමින් කෙලෙස් ඇති නැති විදිහට දැන්. එතකොට නිදි වරාගෙන දැන් මේ බණ භාවනා කරන්න පුරුදු වුණා. දැන් මේ පුරුදු වෙලා ගිහිල්ලා තමයි දැන් වනාන්තරේ බණ භාවනා කරලා පංච නීවරණ දුරු කළේ. අන්න ඊට පස්සේ සමාධිය ඇති වෙනවා දැන් හිතේ. ඊට පස්සේ පළවෙනි ධ්‍යාන උපද්දවා ගන්නවා. දෙවෙනි ධ්‍යාන උපද්දවා ගන්නවා. තුන්වෙනි ධ්‍යාන උපද්දවා ගන්නවා. හතරවෙනි ධ්‍යානයත් උපද්දවා ගන්නවා. මේකේ විස්තර කරලා තියෙන ධ්‍යාන හතර පින්වත්නි. ඊට පස්සේ මොකද වෙන්නේ? හතරවෙනි ධ්‍යාන උපද්දවා ගත්තට පස්සේ මේ භික්ෂුවට පින්වත්නි මෙන්න මෙහෙම කියනවා හතරවෙනි ධ්‍යානෙ. ඒ ධ්‍යානෙ පින්වත්නි මේ සිත පිහිටියට පස්සේ මේකේ තියෙනවා කලින්ම මානසික සැප දුක් දෙක නැති කරලා දුක් සැප රහිත පිරිසිදු සිහියත් උපේක්ෂාවක් තියෙන හතරවෙනි ධ්‍යානෙට පැමිණ වාසය කරනවා. ඔන්න බලන්න. කියන්නේ පිරිසිදු උපේක්ෂාවෙන් යුක්තයි මේ. ඉතින් ඔන්න දැන් කියනවා ඔහුගේ ශරීරයේ පිරිසිදු සිත නොපැතුරුණු තැනක් නැහැ. හැම තැනම පැතිරිලා. බුදුරජාණන්සේ වදාලා ඒක මේ වගේ කියනවා. කෙනෙක් ඔන්න සුදු වස්ත්‍රයකින් හිසේ ඉඳන් පොරවගෙන වාඩි වෙලා ඉන්නවා. එතකොට ඔහුගේ ශරීරයේ ඒ සුදු වස්ත්‍රයෙන් වැසිච්ච නැති තැනක් නැහැ කියනවා. ඒ වගේ තමයි කියනවා මේ භික්ෂුව මේ කයම පිරිසිදු සිතින් පතුරවාගෙන ඉන්නේ ඕන් ඔය හතරවෙනි ධ්‍යානෙ වාසය කරනකොට. කෙනෙක් ඒ ප්‍රීතිය පැතිරිච්ච ඒ
ඒ පිරිසිදුකම පැතිරිච්ච නැති තැනක් නෑ කියන්නේ. බලන්න. සම්පූර්ණ පිරිසිදු ධ්‍යානය තමයි හතරවෙනි ධ්‍යානෙ වෙන්නේ. උපේක්ෂාවෙන් යුතු. ඊට පස්සේ ඒ භික්ෂුව සමාධිගත වුණාම එහෙම පිරිසිදු වුණාම බබලනකොට ලාමක ආසාවන්ට වැටෙන මානසිකත්වය දුරු වුණාට පස්සේ දැන් සම්පූර්ණයෙන් දුරු වෙලා තියෙන හතරවෙනි ධ්‍යානෙ කියන්නේ ගොඩාක්ම සියුම්. මේකේ තියෙනවා උපක්ලේශ නැතිලා මෘදු වුණාම මේ විදිහට හොඳට සිත මුදු වෙනවා මේ හතරවෙනි ධ්‍යානෙ. ඒ කියන්නේ ඕනම විදිහට හසුරවන්න පුළුවන් තත්ත්වයටපත් වෙනවා. ඒතර මේ භික්ෂුව මොකද කරන්නේ? තමන්ගේ ජීවිතය ආපස්සට බලන්න මේ සිත යොමු කරනවා. දැන් යොමු කරන්න පුළුවන්. එච්චර මුදුයි මේ සිත. ඊට පස්සේ ඔන්නේ භික්ෂුව තමන් අතීතයේ ගත කරපු ජීවිත දකිනවා. පුබ්බේ නිවාසානුස්සති ඥානය ඇති කර ගන්නවා. ඊළඟට ඔන්න මොකද කරන්නේ මේ භික්ෂුව? තවත් ඒ විදිහට හිත මුදු වෙලා තියෙනකොට ඒ හතරවෙනි ධ්‍යානෙ තුල මිදලා ඔන්න චුතිය උපත බලන්න සිත යොමු කරනවා. මේ සත්‍යයන් උපදින චුත වෙන විදිය දකින්න. එතකොට මෙයා හරියට ගෙවල් දෙකක් මැද ඉන්නවා කෙනෙක් පුද්ගලයෙක්. ඒතර ඒ ගෙවල් වල මිනිස්සු එළියට යනවා ඇතුළට එනවා එහෙම දකින්නවා. ඒ වගේ තමයි කියනවා මේ භික්ෂුව දකින්නකොට සත්‍යයන් චුත වෙලා ගිහිල්ලා උපදින තැන් දකින්නවා. චුතයත් උපතත් දකින්න නුවණ පහළ වෙනවා. ඔන්න දෙවෙනි ඥානය තියෙනවා. ඊළඟට ඒක විස්තර කරන බුදුරජාණන් උපමා වලින් පින්වත්නි. අරගේ උපමාව තමයි පුබ්බේ නිවාසානුස්සති ඥානෙ. ඔන්න කෙනෙක් ඔය ගමින් ගමට යනවා. ගමනක් ගිහිල්ලා ඇවිල්ලා කලින් එයා ඇවිල්ලා සිහි කරනවා. දැන් මං කලින් අර අතන හිටියා, අර ගමේ හිටියා, එතනදී මේවා කෑවේ, මේවා බීවි. ඒ වගේ කියන අතීත ජීවිත සිහි කරන්නේ. චුතිය උපත දකින්න ඥානයත් එහෙමයි. දැන් බලන්න මේ විස්තරේ ගෙවල් දෙකක් මැද ඉන්නවා. අර ගෙවල් වල එළියට ඇතුළට යන මිනිස්සු දකින්නවා කියන එයා. ඒ වගේ තමයි දකින්නේ මේ සත්‍ය චුත වෙන උපදින ආකාරය. ඊළඟට පින්වත්නි, ඒ භික්ෂුවේ මුදු වෙච්ච හිතින් මොකද කරන්නේ? යථාර්ථය විමසන්න ගන්න තමන්ගේ ජීවිතේ. දුක ගැන විමසනවා. දුක ගැන විමසලා ඒ දුක තේරුම් ගන්නවා, අවබෝධ කර ගන්නවා. දුකේ හට ගැනීම අවබෝධ කර ගන්නවා. දුකේ නැතිවීම අවබෝධ කර ගන්නවා. දුක නැති වෙන මාර්ගය අවබෝධ කර ගන්නවා. ඊළඟට ආශ්‍රව කුමක්ද කියලා දැන ගන්නවා. ආශ්‍රයන්ගේ හට ගැනීම කුමක්ද කියලා දැන ගන්නවා. ආශ්‍රයන්ගේ නැතිවීම දැන ගන්නවා. ආශ්‍රයන් නැති වෙන මාර්ගය දැන ගන්නවා. ඒ තමයි ආර්ය ශ්‍රායික මාර්ගය. මේ විදිහට පින්වත්නි, එහෙම දැනගෙන ආර්ය ශ්‍රායික මාර්ගයේ ගමන් කරමින් ආර්ය ශ්‍රායික මාර්ගයේ සියලුම ඒ අංග දැන් පුරුදු කරගෙන යන්නේ මේ. අන්තිමේට මේ භික්ෂුව ඒ ප්‍රඥාවෙන් යුක්තව මොකද කරන්නේ? තමන් තුළ තිබෙන සියලුම ආශ්‍රව දුරු කරනවා. ඒ තමයි කාමාශ්‍රව දුරු කරනවා. ඊළඟට භවආශ්‍රව දුරු කරනවා. අවිජ්ජාශ්‍රව දුරු කරනවා. කාමාශ්‍රයන්ගෙන් නිදහස් වෙනවා හිත. භවආශ්‍රයන්ගෙන් නිදහස් වෙනවා. ඊළඟට අවිද්‍යාශ්‍රයන්ගෙන් නිදහස් වෙනවා මේ හිත. ඔන්න බලන්න. ඊට පස්සේ අන්තිමේටම මෙන්න මෙහෙම දැනගන්නවා. සිත කෙලෙසුන්ගෙන් නිදහස් වුණා කියලා ඥානය ඇති වෙනවා. ඉපදීම නැති වුණා. නිවන් මඟ සම්පූර්ණ කරගත්තා. කල යුතු දේ කළා. ආයෙනම් ඉපදීමක් නැතයි දැනගත්තා. ඔන්න බලන්න පින්වත්නි. කීනා ජාති උසිතම් බ්‍රහ්මචරියං කතං කරණීයං නාපරං ඉත්තත්තායති පජානාති. ඉපදීම සේ වුණා. බ්‍රහ්මචර්යය සම්පූර්ණ කරගත්තා. ඒ කියන්නේ නිවන් මාර්ග සම්පූර්ණ කරගත්තා. ඊළඟට කතං කරණීයං කල යුතු සියලුම දේවල් කළා. දැන් කල යුතු දේ තමයි මේ විස්තර කළේ බුදුරජාණන් වහන්සේ. බලන්න පටන් ගත්තේ කොතනින්ද? පවට බයලජ්ජාව ඇති කර ගැනීම. ඒ පවට බයලජ්ජාවෙන් යුක්ත කෙනා එහෙනම් ඊළඟට මොකද්ද කරන්නේ? කයින් වචනෙන් සිතින් පිරිසිදු ඉන්නවා. පව් කරන්නේ. පාපී දවලට මේ යොමු කරන්නේ කය වචන සිත. ත්‍රිවිධ සුචරිතේ. අන්න බලන්න. ඊළඟට මොකද කළේ යා? ඊළඟට යා මොකද කළේ? ආජීව පිරිසිදු තබා ගත්තා. ඊළඟට සිහිනුවන පුරුදු කරගත්තා. ඉරියව් පවත්තද්දි. ඊළඟට ආහාර ගත්තා. සිහිනුවනින් කෙලෙස් ඇති වෙන්නේ නැති විදිහට. දැන් භික්ෂුවක් සිව්පසේ මේ විදිහට ගන්න. ඊළඟට බණ භාවනා කරන්න බෑ. ඉන්ද්‍රිය සංවර කරා. ඊළඟට ඉන්ද්‍රිය සංවර කරමින් බණ භාවනා කරන්න පුරුදු ණය. ඊට පස්සේ සම්පූර්ණයෙන්ම පින්වත්නි
මේ කීපු ආකාරයට මේ ඥානයන් උපදවා ගත්තා. සතිපට්ඨාන හිත පිහිටුවාගෙන සමාධිය ඇති කරගෙන ඒ හතරවෙනි ධ්‍යානෙ තුලින් තමයි මේ සම්පූර්ණයෙන් මේ කෙලෙස් දුරු කරලා ආශ්‍රය නැති කරගත්තේ. බුදුරජාණන් වහන්සේ වදාලා මේ විදිහට ඊට පස්සේ මහණෙනි මේ භික්ෂුවට තමයි ශ්‍රමණයා කියන්නේ. ඕන දැන් ඔය ශ්‍රමණයා කියන එක අර කලින් කිව්වනේ. ඔබට මේ මිනිස්සු ශ්‍රමණයෝ කියලා කියනවා. ඔබත් ඇහුවොත් කියන්නේ අපි ශ්‍රමණයෝ කියලා. එතකොට මේ ශ්‍රමණයා කියන එකේ ශ්‍රමණ ගුණ තුල ඉන්න ඕන වහන්නේ ඔබ. එතකොට තමයි මේ මිනිස්සු ඔබට ශ්‍රමණයා කිව්වොත් ඒක ගැලපෙන්නේ. ඒතර ඔබත් මිනිසුන් ඇහුවොත් එහෙම ඔබෙන් කවුද කියලා අපි ශ්‍රමණයෝ කියලා කිව්වොත් ඒකත් ගැලපෙන්නේ එතකොට කියනවා. ඒ ශ්‍රමණ ගුණධර්ම තමයි විස්තර කරේ අරහත්ත්වයට දක්වා. ඒතර මේ භික්ෂුව රහත් වුණාට පස්සේ මම දැන් බුදුරජාණන් වහන්සේ වදාලා මහන්නේ මේ විදිහට අරහත්ත්වයටපත් වෙච්ච භික්ෂුවට තමයි ශ්‍රමණයා කියන්නේ. මේ භික්ෂුවට බ්‍රහ්මණයා කියනවා. ඕම් බලන්න. කෙලෙස් දුරු කළ තැනැත්තා කියනවා. දහමේ පරතරයටපත් කෙනා කියනවා. ඊළඟට කෙලෙස් අත්හල කෙනා කියනවා. ආර්ය කියලා කියනවා. රහතන් වහන්සේ කියලා කියනවා. ඔන්න බලන්න නම් ගොඩ. උන්වහන්සේ විස්තර කරයි කරලා. මහණෙනි ඇයි මේ ශ්‍රමණයා කියලා කියන්නේ? කියනවා. ඔහුගේ සිත කෙලෙසන මේකට තමයි ශ්‍රමණයා කියන්නේ. තමයි සිත කෙලෙසන පුනර්භවය ඇති කරන පීඩා සහිත දුක් ඇති කරන යලි යලිත් ඉපදීම් ජරා මරණ ඇති කරන පාපී අකුසල් දහම් සමනය කළ නිසා ශ්‍රමණයා කියලා කියනවා. අන්න බලන්න. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා මහණනි භික්ෂුව බ්‍රහ්මණයෙක් වෙන්නේ කොහොමද? ඒ තමයි සිත කිලිටු කරන පුනර්භවය ඇති කරන පීඩා සහිත දුක් විපාක ඇති කරලා දීලා යලි යලිත් ඉපදීම් ජරා මරණ ලබා දෙන පාපී අකුසල් දහම් බැහැර කළ නිසා බ්‍රහ්මණයා කියලා කියනවා. අන්න බලන්න පින්වත්නි. ඒ භික්ෂුවට කෙලෙස් හේතු තැනැත්තා කියලා කියනවා. ඊළඟට ඒ වගේම තමයි දහමේ පරතරයටපත් කෙනා කියලාත් කියනවා. කෙලෙස් අත්හල කෙනා කියලා කියනවා. ඒ කියන්නේ පාපී කුසල දහම් අත්හරපු නිසා තමයි කෙලෙස් අත්හල කෙනා කියන්නේ. මේ විදිහට ආර්ය කියලා කියන්නේත් ඒක නිසා කියනවා. ශ්‍රේෂ්ඨ ධර්මයේ පුරුදු කරපු නිසා. පව් දුරු කරලා. ඊළඟට ආන්ගේ සියලුම පව් නැති කරලා දාපු හින්දා තමයි කියනවා රහතන් වහන්සේ කියලා කියන්නේ. මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේ වදාලා. ඊට පස්සේ මේ භාග්‍යතුන් වහන්සේ මේ දේශනේ වදාරාට පස්සේ ඒට සවන් දුන් භික්ෂුන් වහන්සේලා ගොඩාක් සතුටටපත් වුණා. භාග්‍යතුන් වහන්සේ වදාලා මේ දේශනේ සාදු නාද නංවමින් සතුටින් පිළිගත්තා. ඉතින් බලන්න පින්වත්නි අපිටත් මේ දේශනාව අහන්න ලැබුණා. සම්පූර්ණ බුදුරජාණන් වහන්සේ මේ ශ්‍රමණයෙක් වෙන විදිය. පැවිදි ජීවිතේ ඒ තමාටත් අනිත් අයටත් යහපත පිණිස පුරුදු කරලා උතුම් අරහත්ත්වයට දක්වාම දියුණු කරගන්න විදිය දේශනා කළා. ඒ නිසා අපි හිත පහදවා ගමු. මේ වගේ බුදුරජාණන් වහන්සේ සම්පූර්ණ මේ නිවන් මඟ අවබෝධ කරලා උතුම් නිවනටපත් වෙලා ඒ සම්පූර්ණ නිවන් මඟ අපිට කියලා දුන්නා. ඒ නිවන් මඟ තුල ඒ ශ්‍රාවක හික්ම වෙන ප්‍රතිපදා දැන් මේ කියලා දුන්නේ. ඉතින් ඒ බුදුරජාණන් ඒකාන්තේ මේ අමා මහ නිවනට වැඩියාමයි පින්වත්නි. ඒ නිසා තමයි මෙච්චර ලස්සනට අමා මහ නිවන විස්තර කරන්නේ. ඒ නිසා මේ ධර්මයේ ඒකාන්තේම නිවනට පමුණුන ධර්මයමයි. ඒ වගේම මේ ප්‍රතිපදාවේ ගමන් කළා තමයි මේ රහතන් වහන්සේලා ඒ උතුම් අරහත්ත්වයටපත් උනේ. ඒ නිසා බලන්න එන අපි කොච්චර වටිනා සරණ තුනක්ද සරණ ගියේ. ඒ නිසා අපිට ආන්ගේ උතුම් බුදුරජාණන් වහන්සේ සරණ කරගෙන මේ කෙලෙස් දුරු කරන උතුම් ධර්මයේ සරණ කරගෙන ඒ රහතන් වහන්සේලා ඒ සම්පූර්ණ දුකෙන් නිදහස් වුණා වගේ අපිටත් මේ උතුම් ධර්මයේ තුලින් සියලු දුක් කරදර නිමා කරලා අමා මහ නිවනින් සැනසෙන්න මේ ඇසුවා වූ ධර්මයන් හේතු උපකාර වෙත්වා. සාදු සාදු සාදු. පුණ්‍යානුමෝදනාව. අද දවසේ මේ උතුම් ධර්ම දේශනාවට දායකත්වයේ දැරිය අගෝස්තු මාස 31 වන දිනට 69 වෙනි ජන්මදිනයේ යෙදෙන ඒ ජයසිංහ පියාණන්ට සෙත්පතන්ඩ පින්වත් අමිල මහතා මදුසානි මෑණියන් ඩියානා සහ දහම්දී යන පවුලේ සියලු දෙනා විසින් tie පින්වතුන්ගේ දායකත්වයෙන් සිදු කරගත්ත මේ උතුම් පුණ්‍ය ධර්මයන් දෙවියන්ට අනුමෝදන් කරමු අපි. සග්දෙවිඳානෝ සතරවරන් දෙවිවරුන් ඇතුළු සදෙව්ලොව වාසී දෙවියෝ මේ පින් සතුටින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම බ්‍රහ්මකායික දෙවියන්ටත් සුමන සමන් දෙවියන් ඇතුළු පොළොව වාසී දෙවියන්ටත් දායකත්වයේ දරූ පින්වතුන්ගේ ඉෂ්ඨකාමී දෙවිවරු ඇතුළු සියලු දෙවියන්ට මේ පින් අනුමෝදන් වෙලා දිව්‍ය ආශීර්වාදින් වැඩෙත්වා.
දෙවියන්ගේ ධාර්මික උපකාර ආරක්ෂාව දායකත්වයේ දරූ පින්වතුන් ඇතුළු සියලු දෙනාටම උතුම් ධර්මයේ හැසිරෙන සලසා දෙත්වා. මේ පින් අනුමෝදන් වන දෙවියන්ටත් උතුම් බුදු සසුනේ පිහිට ලබන්න මේ පින් උපකාර වෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම මේ රැස් කරගත් පුණ්‍ය ධර්මයන් දායකත්වයේ දරූ නන්නයිරින් උදව් උපකාර කළ සියලු දෙනා නමින් මේ ජීවිතයේදී සසර පුරාවටත් මේ පරලොව ගිහිල්ලා පින් බලාපොරොත්තු වෙන සියලු ඥාතීන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වෙලා ඒ ඥාතීන්ගේ පරලොව ජීවිත සැපවත් වෙත්වා, සුවපත් වෙත්වා. සියලු ඥාතීන්ට සසර දුකින් නිදහසීම පිණිස මේ පින් උපකාර වෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේ මේ සියලු පුණ්‍ය ධර්මයන් අපි හැම දිනාට මේ ධර්මයේ කියලා දෙන කල්යාණ මිත්‍ර ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන් වෙලා නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ වේවා. සියලු ස්වාමීන් වහන්සේලාට තනගාරිකා මෑණියරුන්ට පැවිදි අපේක්ෂා සිටින දූපතුන් ඇතුළු හැම දිනාටමත් මේ පින් බලෙන් නිදුක් නිරෝගී සුවපත් භාවය සැලසේවා. සුවසේම මේ බුදු සසුනේ පිහිට ලබන්න මේ පින් උපකාර වෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම මේ උතුම් පින්කම සඳහා දායකත්වයේ දරූ ඒ පින් උතුම් බලාපොරොත්තු වෙන ඒ තමන්ගේ පියාණන්ට සෙත් පතන්න. ඉතින් අගෝස්තු මාස 31 වන දිනට 69 වෙනි ජන්මදිනයේ යෙදෙන කේ.එච්.ඒ. ජයසිංහ පියාණන්ට මේ පින් අනුමෝදන් වෙලා ඒ පියාණන්ට නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායුෂ සම්පන්නිය සැලසෙත්වා. ඒ වගේම අශෝක අයිරාංගනී මෑණියන්ටත් අගෝස්තු මාස 18 වන දින ජන්මදිනයේ යෙදුන හොංකොං හි පදිංචි ප්‍රසාද් රූපසිංහ මහතාටත් මේ පින් අනුමෝදන් වෙලා එයාට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ සම්පන්නිය ලැබේවා. ඒ වගේම මේ උතුම් පින්කමට දායකත්වයේ දරූ අමිල මහතාට, මදුසානී මෑණියන්ට, දියානා සහ දහම්දී යන ඒ පවුලේ සියලුම දෙනාට මේ පින් අනුමෝදන් වෙලා හැම දෙනාම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. පින්වත් හැම දෙනා කරන ධාර්මික රැකී ආරක්ෂා කටයුතු, දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදී සෑම දෙයක්ම සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වෙත්වා. සියලු දෙනාට තව තවත් මේ උතුම් ධර්මයේ ශ්‍රවණය කරමින් ධර්මයේ හැසිරීලා උතුම් වූ දහමින් සැනසෙන්න මේ පින් උපකාර වෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම කොරෝනා වෛරසය හේතු රෝගාතුර සිටින රටලෝ වාසී සියලු රෝගීන්ට මේ පින් බලෙන් නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වතුන්ටත් ශ්‍රද්ධා රූපවාහිනී ලක්විරු ගුවන් විදුලි සේවා කටයුතු කරමින් මේ උතුම් ධර්මයේ පතුරවන උපකාර කරන සියලු දෙනාටත් මේ පින් බලෙන් නිදුක් නිරෝගී සුව ලැබේවා. ඒ හැම දෙනාටත් සුවසේම මේ උතුම් ධර්ම අවබෝධය ලබන්න මේ පින් උපකාර වෙත්වා. සාදු සාදු සාදු. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.